ඊළඟට බලමු විශාලත්වයෙන් සමාන යම්කිසි ආනතියකින් එකිනෙකට යම්කිසි ආනතියකින් ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්තය හොයන විදිහ. මෙතන මේ අපි රූපය පැහැදිලිව පෙන්නලා තියෙනවා. එකිනෙකට θ කෝණයකින් ආනතව ක්‍රියා කරන එක සමාන බල දෙකක්. P කියන බල දෙක. එතකොට මේ විදිහට අපි එකිනෙකට සමාන බල දෙකක් ගත්තොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය හොයන විදිහ අපිට ලේසි සමීකරණය තුලින් මතක තියාගත්තොත් විභාගයේදී ගාන හදාගන්න ලේසි වෙනවා. විශේෂයෙන්ම පළවෙනි කොටසේ තියෙන ගණන් වලට තියෙන කාලයත් එක්ක බැලුවාම අපිට සරල සමීකරණයක් මතක තියාගන්න පුළුවන් නම් ඒ වගේ ගානක් දැකපු ගමන් අපිට හදාගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේකේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න මේ විදිහට. මෙයා P නම් අපි දෛශික සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්නවා. එතකොට අපිට පුළුවන් මෙයාගේ සම්ප්‍රයුක්තය හොයාගන්න. මේකෙදි හොඳට මතක තියාගන්න මේ දුර මේ දුරට සමානයි, මේ දුර මේ දුරට සමානයි. ඒ කියන්නේ මේ දුරත් මේ දුරට සමාන වෙනවා. එහෙමනම් පාද හතරම සමාන සමාන්තර ආශ්‍රයයි. පාද හතරම සමාන සමාන්තර ආශ්‍රයයි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ත්‍රිකර්ණ දෙක එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වෙනවා. මේ දුර සමානයි මේ දුර වෙනවා. මේ දුර සමානයි මේ දුර වෙනවා. ඒ වගේම වැදගත් දේ තමයි මෙයා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මේ විදිහට අනිත් පාදයට ඉදිරි පාදයට ලම්බකයක් ඇන්දාම මේ රේඛාව මගින් මේ කෝණය සමච්ඡේදනය වෙනවා. එතකොට මේ කෝණයගේ θ නම් මේ පොඩි කෝණයක් θ බෙදීම දෙකක් වෙනවා. මේ පොඩි කෝණෙත් θ බෙදීම දෙකක් වෙනවා. එතකොට අපිට මතක තියාගන්න තියෙන්නේ එක සමාන බල දෙකක් θ කෝණයකින් ආනතව මේ විදිහට ක්‍රියා කරනකොට මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවා මේ විකර්ණයෙන්. ඒ කියන්නේ මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලයෙන් බල අතර කෝණය සමච්ඡේදනය වෙනවා. මේක මතක තියාගත්තා නම් ගාන හදාගන්න හරි ලේසි වෙනවා. හේතුව තමයි මෙයා P නම් මේ හැම එකක්ම P. එහෙමනම් මෙතන මේ කෝණයේ අගය දන්න නිසා අපිට මෙයාට සමීකරණයක් ලියන්න පුළුවන්. මෙතන θ බෙදීම 2 වෙනකොට මෙතනත් අනිවාර්යෙන් θ බෙදීම 2 වෙනවා. මෙතනත් අනිවාර්යෙන් θ බෙදීම 2 වෙනවා. එහෙමනම් P cos θ බෙදීම 2 මේ පැත්තට එනවා. මෙයාගේ P cos θ බෙදීම 2 මේ පැත්තට එනවා. එහෙමනම් අපිට මේ දුර හොයාගන්න පුළුවන් එතනින්. මම මෙතෙන්ට G කියලා ගත්තොත් අපි මේක නම් කරගමු. මෙතන O, A, B සහ C කියලා. මෙතන G විදිහට. එතකොට මේකෙදී අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙයාගේ සම්ප්‍රයුක්තය කියලා කියන්නේ OA එකතු කිරීම OB වල සම්ප්‍රයුක්තය කියන්නේ සමානයි OC වලට. ඒ වගේම OC කියන එක සමාන වෙනවා අපිට දුර වශයෙන් ගත්තොත් OC කියන එක OG එකතු කිරීම GC ට. එහෙමනම් OG කියලා කියන්නේ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය සැලකපුවාම P cos θ බෙදීම 2යි. එකතු කිරීම GC කියලා කියන්නේ මෙතනින් බැලුවාම P cos θ බෙදීම 2යි. එහෙනම් මේකෙන් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් OC වලගේ එන්නේ අපිට OC සමානයි 2යි P cos θ බෙදීම
2යි. කියන්නේ OC දෛශිකයේ විශාලත්වය 2p cos θ බෙදීම දෙකෙන් ගන්න පුළුවන්. එහෙමනම් අපේ විභාගයේදී දුන්නොත් එක සමාන බල දෙකක් යම් කිසි කෝණයකින් ආනතෝ θ කෝණයකින් ආනතෝ ක්‍රියා කරනවා නම් ඒ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්න මේ සමීකරණයට දාලා අපිට බොහොම ඉක්මනට හොයාගන්න පුළුවන් උත්තරේ. අපිට ආදේශ කරන්න දෙන්නේ p එකයි θ වල වැලියු එකයි විතරයි. අපිට දෛශික ගණන් හදනකොට විශේෂයෙන්ම දැනගන්න තියෙන සිද්ධාන්තමය කරුණු වෙන්නේ මේ අපි ඉගෙන ගත්ත කොටස් ටික. ඊළඟට අපි බලමු මේ අපි ඉගෙන ගත්ත සිද්ධාන්ත භාවිතා කරලා උදාහරණ කීපයක් හදලා. හොඳයි. අපි හිතමු අපිට මෙන්න මේ බල පද්ධතියේ සංප්‍රයුක්තය හොයන්න දුන්නා කියලා. මේ වගේ බල පද්ධතියක් දුන්නාම අපිට පුළුවන් මේක සමාන කරන්න මෙන්න මේ වගේ x අක්ෂයටයි y අක්ෂයටයි සංරචක දෙකකට p සහ q කියන සංරචක දෙකකට කඩන්න පුළුවන්. ඒකට මෙයාගේ සංප්‍රයුක්තය අපි r කියලා ගත්තොත් මේ කෝණය α කියලා ගත්තොත් අපිට පුළුවනි ත්‍රිකෝණ නීතිය හෝ සමාන්තර නීතිය භාවිත කරලා r හොයාගන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ බල පද්ධතියම දෛශික පද්ධතියම මේ විදිහට x අක්ෂයට සංරචකයකුයි y අක්ෂයට සංරචකයකුයි යන විදිහට හදාගන්නේ. ඒක කරන්න නම් අපිට පුළුවන් p කියන එක සමානයි p කියන දෛශිකයේ සමාන වෙනවා x අක්ෂයේ දිශාවට x අක්ෂයේ තියෙන ඔක්කොම එක පැත්තකට අපි දකුණු පැත්තට සැලකුවොත් දකුණු පැත්තට තියෙන සියලුම දෛශික ටික ධන විදිහටත් ඒකට අංශක 180කින් විරුද්ධ වෙන සියලුම දේවල් ටික වෙන විදිහට සලකන්න පුළුවන්. එතකොට p සමානයි මේ පැත්තට ගත්තොත් 8යි එකතු කිරීම මෙන්න මේ 4n කියන එක අංශක 30කින් මෙතන තියෙන කියන්නේ මෙතන අංශක 60 වෙනවා. එහෙමනම් මෙයාගේ x අක්ෂයට එන සංරචකය කියන්නේ 4n cos 60යි. කියන්නේ 4i cos 60යි. එකතු කිරීම මෙන්න මේ 5යි මූල 2 ආයෙ මේ පැත්තට යනවා. ඒ කියන්නේ 5යි මූල 2යි cos 45යි. දැන් මේ දකුණු පැත්තට තියෙන සියලුම බලයන් ටික ලියාගෙන ඉවරයි. ඊට පස්සේ වම් පැත්තට තියෙන්නේ අඩු කිරීම 8යි. මේක තියෙන්නේ 8 විතරයි. මේක සුළු කළොත් මේ 8යි 8යි දෙක කැපිලා යනවා. එතන 4යි cos 60යි. 4 වැඩි කිරීම cos 60 කියන්නේ භාගයයි. එකතු කිරීම 5යි මූල 2යි cos 45 කියන්නේ 1/8 මූල 2යි. එතකොට මේක සුළු කරපුවාම එනවා මේ මූල දෙකට මූල 2 වෙනවා 5යි. මේ 4 දෙකක් කැපුණාම 2යි. 2යි 5යි එකතු කරපුවාම 7යි නේද? මේ කියන්නේ මේ p කියන්නේ නිව්ටන් 7යි. ඊළඟට අපිට පුළුවන් y අක්ෂයට තියෙන සංරචකය හොයාගන්න. y අක්ෂයට තියෙන සංරචකය කියන්නේ q q කියන එක සමාන වෙනවා. අපි උඩ පැත්තට ධන විදිහට ගත්තොත් පහළ යට ඍණ විදිහට සලකන්න පුළුවන්. එතකොට උඩ පැත්තට තියෙනවා 10ක්. ඉස්සෙල්ලාම එකතු කිරීම මේ නිව්ටන් 4 y අක්ෂයට තියෙන සංරචකය 4n sin 60යි. එහෙම නැත්නම් 4n cos 30යි. දෙකම එකයි. කියන්නේ 4යි cos 30යි. ඊළඟට උඩට වෙන ආය බලයක් එන්නේ නැහැ. ඊට පස්සේ පහළට තියෙන බලයක් තියෙනවා. පල්ලෙහාට තියෙනවා 6ක්. අඩු කිරීම මෙන්න මේ 5යි මූල 2කින් මේ පැත්තට y අක්ෂයට එන සංරචකය එනවා. කියන්නේ 5යි මූල 2යි sin 45 හෝ cos 45 මෙතන 45යි ඒ ඕනම එකක් ගන්න පුළුවන්. කියන්නේ 5යි මූල 2යි sin 45. දැන් මේක කරන්න පුළුවන් 10න් 6ක් අඩුනවා 4යි එකතු කිරීම 4 වැඩි කිරීම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි අඩු කිරීම 5යි මූල 2යි sin 45 කියන්නේ 1/8 මූල 2යි. මේක තව දුරටත් සුළු කරොත් එතන 4 එකතු කිරීම මෙතන 2යි මූල 3යි අඩු කිරීම මෙතන
මූල දෙක කැපුම 5යි. ඒ කියන්නේ එනවා 2යි මූල 3 අඩු කිරීම 1යි. 2යි මූල 3 අඩු කිරීම 1යි. අපිට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. 2යි මූල 3 කියන්නේ 2 වැඩි කිරීම මූල 3 කියන්නේ 1.7යි 3යි 2යි. මම හිතන්නේ මේක සාමාන්‍ය පෙළ විභාගය කරනකොට හැමෝම මතක තියාගන්න එකක් මූල 3 කියන්නේ 1.7යි 3යි 2 කියලා. මේක අඩු කිරීම 1යි. මේක සුළු කරපුවාම අපිට උත්තරේ එනවා සමානයි 2.4යි 6යි 4. ඒ කියන්නේ Q එනවා අපිට 2.4යි 6යි 4. දැන් අපිට මේ බල දෙක දන්න නිසා අපිට සම්ප්‍රයුක්ත හොයන්නත් පුළුවන් මේ ඇල්ෆා කෝණය හොයාගන්න පුළුවන්. මෙතනදී අපේ බල දෙක එකකට එකක් අංශක 90කින් තමයි එහෙම නැත්නම් ඍජු කෝණිය තමයි බලපාලා තියෙන්නේ. අපි දන්නවා මේ වගේ වෙලාවට කෝණයක් සහ කෝණයක් යම්කිසි කෝණයක් තියෙනවා නම් මේ බල දෙක තියෙනවා නම් R වර්ගය කියන එක ලියන්න පුළුවන්. P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ කියලා. මේකදී θ වලගේ 90යි. එහෙමනම් P වලගේ කියන්නේ 7 වර්ගය ධන Q වල වර්ගය කියන්නේ 2.4යි 6යි 4යි වර්ගය ධන 2යි pq කියන්නේ p කියන්නේ 7 වැඩි කිරීම 2.4යි 6යි 4 වැඩි කිරීම cos 90යි සමානයි cos 90යි කියලා කියන්නේ බිඳුවයි. cos 90යි කියලා කියන්නේ බිඳුවයි. එහෙමනම් මේ සම්පූර්ණ ප්‍රමාණය බිඳුව වෙනවා. අපිට ඉතිරිලා මෙතන 4ක් 49යි එකතු කිරීම 2.4යි 6යි 4 වර්ග කරාම එනවා 6.0.7යි 1යි. එහෙමනම් මේ ටික එකතු කරපුවාම එනවා ඔක්කොම 55.0.7යි 1යි r වර්ගය කියන්නේ. එහෙමනම් r වලගේ අපිට පුළුවන් මේකේ වර්ගමූලයෙන් හොයාගන්න. 55.0.7යි එකේ වර්ගමූලය. මේක සමාන වෙනවා 7.4යි 2යි 1යි නිව්ටන්. ඒ කියන්නේ අපිට r හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට මේ සම්ප්‍රයුක්තයේ කෝණය හොයාගන්න ඕනේ. සම්ප්‍රයුක්තයේ ආනතිය හොයාගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් tan alpha වලට සමීකරණ ලියන්න. tan alpha කියන එක සමාන වෙනවා අපි මෙයාගේ සමාන්තර ආශ්‍රය හරි ත්‍රිකෝණය හරි කැමති එකක් සලකන්න පුළුවන් මේ වෙලාවේදී. ඊළඟට මේ tan alpha හැනුවට tan alpha අපිට ආවේ q sin theta බෙදීම p ධන q cos theta. අපි මේවා මතක තියාගන්න ඕනේ සමීකරණ. මොකද ඉක්මනට අපිට ගණන් හදන්න ඕන හින්දා මේවා මතකේ තියාගන්න ඕනේ. එහෙමනම් අපිට මේකට ආදේශ කරපුවාම q sin 90යි q වලගේ අපි දන්නවා q කියන්නේ 2.4යි 6යි 4යි වැඩි කිරීම sin θ කියන්නේ sin 90යි බෙදීම p කියලා කියන්නේ 7යි එකතු කිරීම q කියන්නේ 2.4යි 6යි 4 වැඩි කිරීම cos 90යි. සමාන වෙනවා sin 90 කියන්නේ 1යි cos 90 කියන්නේ බිඳුවයි. එහෙනම් මේ යට මෙන්න මේ කොටස බිඳුව වෙනවා 7 ඉතිරි වෙනවා. sin 90 කියන්නේ 1යි. එහෙමනම් ඒ කියන්නේ 2.4යි 6යි 4 බෙදීම 7 කියන එක ඉතිරි වෙනවා. එතකොට මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් 0.3යි 5යි 2. එහෙමනම් අපිට alpha වලගේ මේකෙන් හොයාගන්න පුළුවන්. alpha සමානයි tan inverse 0.3යි 5යි 2. මේකෙන් alpha වල අගේ එනවා. අපි උත්තරේ හොයාගත්තොත් alpha වලගේ එනවා 19.39 අංශක කියලා. එහෙමනම් මේ වාගේ බල පද්ධතියක් දුන්නාම මේ වගේ අපිට පුළුවන් x අක්ෂයට සහ y අක්ෂයට සංරචක වෙන වෙනම හොයාගෙන මේ වගේ එකතුව හොයාගෙන අපි දන්න මේ ත්‍රිකෝණය හරි නැත්නම් සමාන්තර ආශ්‍රය හරි භාවිතා කරලා දෛශිකවල එකතුව හොයන්න. අපි හිතමු අපිට මේ වගේ දෛශික පද්ධතියක් දීලා තියෙනවා කියලා උදාහරණ අංක දෙකකින් ඉඳලා. අපි මේකත් අර වගේම අපි දන්න p සහ q සංරචක දෙකකට කඩා ගන්නවා. මේ පැත්තට p දෛශිකය, මේ පැත්තට q දෛශිකය. ඊළඟට මෙයාගේ සමාන්තර ආශ්‍රයයන් දහම මෙතනින් r එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත දෛශික එනවා
යම් කිසි කෝණයකින් ඇල්ෆා කියලා. අපි P සංරචක ටික ඔක්කොම ටික ලියා ගමු. ඒ කියන්නේ x අක්ෂයේ සංරචක ටික ලියා ගන්න පුළුවන්. P සමානයි. මෙතන මේ පැත්තට දකුණු පැත්තට ඔක්කොම දන විදිහට සලකනවා. එතකොට 20යි එකතු කිරීම 18යි මූල 3යි sin 30 මෙතන 14යි මූල 3යි sin 30 අඩු කිරීම අපිට එනවා අනිත් පැත්තට මුලින්ම නිව්ටන් 2යි අඩු කිරීම 8යි n cos 30යි නැත්නම් 8යි cos 30යි 20න් දෙකක් ගියපුවම 18යි ඊට පස්සේ මේ sin 30 දෙකම අපිට එකතු කරලා ලියන්න පුළුවන් 14යි මූල 3 sin 30 18යි මූල 3 sin 30 14යි මූල 3 sin 30යි කියන්නේ 32යි එකතු කිරීම 32යි මූල 3යි sin 30යි කියන්නේ භාගයයි අඩු කිරීම 8යි වැඩි කිරීම cos 30යි කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි. ඊළඟ මේක අපිට සුළු කරන්න පුළුවන් තවදුරටත් 18 එකතු කිරීම 16යි මූල 3 අඩු කිරීම 4යි මූල 3 මේක සමාන වෙනවා 18 එකතු කිරීම 12යි මූල 3ට මේක ආදේශික කරලා සුළු කරපුවාම 18යි මෙතන අපිට දාන්න පුළුවන් 18 එකතු කිරීම 12 වැඩි කිරීම 1.73යි 2. ඒකට මේක සුළු කරාට පස්සේ උත්තරේ එනවා 38.784යි. කියන්නේ මේක ආසන්න වශයෙන් අපිට 39ට සමානයි කියලා ගන්න පුළුවන් නිව්ටන්. ඒ කියන්නේ අපේ P සංරචකය 39යි නිව්ටන්. ඊට පස්සේ Q කියන එක සමාන වෙනවා අපි උඩට තියෙන ටික දාන කියලා ගත්තොත් 10 එකතු කිරීම 18යි මූල 3යි cos 30යි එකතු කිරීම මේ පැත්තට ආයෙ දීලා මෙතන 8යි n 8යි sin 30යි එතකොට උඩට තියෙන පරිසියම ඉවරයි පල්ලෙහාට එනවා අඩු කිරීම 5 අඩු කිරීම මෙයාගේ මේ cos සංරචකය කියන්නේ 14යි මූල 3යි cos 30යි මේක අපිට සුළු කරන්න පුළුවන් 10 කරුණු 5යි ඊට පස්සේ මෙතන cos 30යි මෙතන cos 30යි හින්දා 18න් 4ක් ගෙවුවම 4යි ඍණ 18න් 4ක් ගෙවුවම 4යි මූල 3යි cos 30යි අපි cos 30යි කියන්නේ වැඩි කිරීම මූල 3 බෙදීම 2යි ඊට අමතරව ඉතුරු වෙන තව මෙතන එකතු කිරීම 8යි sin 30යි කියන්නේ භාගයයි සමානයි සුළු කරන්න පුළුවන් 5යි මේකේ මෙයාට මෙයාට වෙනවා 2යි මූල 3 වෙනවා 3යි ඒකට දෙවරක් 3 6යි 6යි එකතු කිරීම මෙතන එනවා 4යි සමානයි 15 ඒ කියන්නේ Q වෙනවා අපිට 15 නිව්ටන් දැන් අපි අර සාමාන්‍ය සමීකරණය මේකට පාවිච්චි කරන්න පුළුවන් r වර්ගය කියන එක සමානයි t වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. මෙතනදී මේ කෝණය වෙන්නේ තන්සක 90යි. ඒ කියන්නේ cos 90යි. cos 90 කියන්නේ බිඳුව. එහෙනම් මේ කොටස බිඳුව වෙලා යනවා. අපිට මේක ආදේශ කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිට එනවා p වර්ගය ධන q වර්ගයෙන් හොයාගන්න පුළුවන්. p වර්ගය කියන්නේ 39 වර්ගය එකතු කිරීම q වර්ගය කියන්නේ 15 වර්ගය. ඒ කියන්නේ r කියන්නේ මේ ටික වර්ග කරලා එකතු කරලා වර්ගමූලය හොයුවාම මේ යගේ එනවා 41.78 නිව්ටන්. ඊළඟට අපිට මේ alpha හොයන්න පුළුවන්. alpha කියන්නේ tan alpha සමානයි q sin θ බෙදීම e ධන q cos θ. ඊළඟට ආදේශ කරපුවාම q කියලා කියන්නේ 15යි θ කියන්නේ මෙතන 90යි sin 90යි බෙදීම e කියලා කියන්නේ 9යි එකතු කිරීම q කියලා කියන්නේ 15යි cos 9යි
39 මොකද cos 90 බිඳුව හින්දා. එහෙනම් 15 බෙදීම 39 අපිට මේකෙන් ගන්න පුළුවන් alpha කියන්නේ tan inverse 15 බෙදීම 39. උඩ මේකෙන් හොයාගන්න පුළුවන් alpha වලගේ alpha කියලා කියන්නේ අංශක 21.03. හොඳයි. ඊළඟට අපි බලමු යම්කිසි බල දෙකක් අපිට ආනතව ක්‍රියා කරන බල දෙකක් දීලා තියෙනවා. ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය දීලා තියෙනවා. එහෙම දීලා තියෙද්දි බල දෙක අතර කෝණය හොයන්න කියලා කිව්වොත් කොහොමද හදන්නේ කියන එක. අපි උදාහරණයක් විදිහට ගමු. අපිට බල දෙකක් දීලා තියෙනවා මේ වගේ යම්කිසි කෝණයකින් ක්‍රියා කරන. ඒකේ සම්ප්‍රයුක්ත බලය අපිට දීලා තියෙනවා. මෙතන 8යෙන් දීලා තියෙනවා. සම්ප්‍රයුක්තය 13යෙන් කියලා දීලා තියෙනවා. එහෙමනම් අපෙන් අහනවා මෙන්න මේ බල දෙක අතර කෝණය කීයද කියලා. අපිට හරි ලේසි අපි දන්න සමීකරණේ r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ ආදේශ කරනවා. r කියන්නේ 13 වර්ගය සමානයි p කියන්නේ 8 වර්ගය ධන q කියලා කියන්නේ 7 වර්ගය ධන 2 වැඩි කිරීම 7 වැඩි කිරීම 8යි වැඩි කිරීම cos θ. මේකෙන් එනවා අපිට cos θ සමානයි සුළු කරපුවම අපිට එනවා cos θ සමානයි භාගය කියලා. cos θ සමානයි භාගය කියලා මේක සුළු කරපුවම. එහෙමනම් අපිට θ එනවා. අපි දන්නවා අංශක කීය වුණොත්ද භාගය වෙන්නේ කියලා. භාගය වෙන්නේ cos 60. එහෙමනම් ඒ කියන්නේ θ වලගේ අංශක 60යි. හොඳයි. අපි හිතමු අපිට තව ගාණක් තියලා තියෙනවා කියලා මෙහෙම. විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ඓක්‍ය වර්ගය ඒවායේ ගුණිතයමින් 3 ගුණයක් නම් දෛශික දෙක අතර කෝණය සොයන්න. විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ඓක්‍ය වර්ගය ඒවායේ ගුණිතයමින් 3 ගුණයක් නම් දෛශික දෙක අතර කෝණය සොයන්න. ඒ කියන්නේ විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් තියෙනවා. අපි මේ එක දෛශිකයක් අපි හිතමු p කියලා ගත්තොත් අනිත් දෛශිකෙත් p විශාලත්වයෙන් සමානයි. දෛශික දෙකක් තියෙනවා. මෙතන යම්කිසි කෝණයක් තියෙනවා θ කියලා. මේකෙදි කියනවා මෙන්න මෙයාගේ මේ r කියලා ගත්තොත් r වල වර්ගය මේ දෛශික දෙකේ ගුණිතය වගේ 3 ගුණයකට. මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ 3 ගුණයකට මේ දෙකේ ගුණිතය කියන්නේ p වැඩි කිරීම p. ඒ කියන්නේ අපිට මෙතන සම්බන්ධයක් දීලා තියෙනවා මෙන්න මේ වගේ. දෛශික දෙකේ එකතු වෙන නැත්නම් සම්ප්‍රයුක්තයේ වර්ගය මේ දෛශික දෙකේ ගුණිතය වගේ 3 ගුණයක්. එහෙනම් අපිට දීලා තියෙන සම්බන්ධය මේක අපිට මේකෙන් ගන්න පුළුවන් r වර්ගය සමානයි 3යි p වර්ගය. එහෙමනම් r සමානයි මූල 3යි p කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි එහෙමනම් මේක ආදේශ කරනවා අපි අල්පනය කරන r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2යි pq cos θ. එහෙමනම් r කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් මූල 3යි p කියලා. මූල 3යි p වල වර්ගය සමානයි p වලට එන්නේ p මයි p වර්ගය ධන q කියන්නේ p වල වර්ගය ධන 2යි p වැඩි කිරීම q කියන්නේ p මයි cos θ. දැන් අපි මේක සුළු කරපුවාම මෙතන 3යි p වර්ගය සමානයි මෙතන p වර්ගය 2යි p වර්ගය ධන 2යි p වර්ගය cos θ. මේක අඩු කරපුවාම මේ පැත්තට එනවා p අකුරට කැපෙනවා. කියන්නේ p වර්ගයට p වර්ගය කැපෙනවා. 3න් 2ක් 1යි 1 සමානයි 2යි cos θ. එහෙමනම් cos θ කියලා කියන්නේ භාගයයි. එහෙමනම් θ කියන්නේ අපි දන්නවා cos 60 තමයි භාගය වෙන්නේ. එහෙමනම් θ කියන්නේ අංශක 60යි. ඊළඟට උදාහරණයක් කියනවා 2f හා මූල 3f විශාලත්වයෙන් යුක්ත බල දෙකක් ආනතව ක්‍රියා කරයි. සම්ප්‍රයුක්තය මූල 3f බලයට ලම්බක නම් එහි විශාලත්වය f ඇසුරෙන් සොයා බල දෙක අතර කෝණය සොයන්න. 2f සහ මූල 3f කියලා විශාලත්වයෙන් බල දෙකක් තියෙනවා ආනතව ක්‍රියා කරන.
සම්ප්‍රයුක්ත බලය මූල 3f බලයට ලම්බකයිලු. එහෙමනම් එහි විශාලත්වය f ඇසුරෙන් හොයලා බල දෙක අතර කෝණය හොයන්න. අපි බලමු මේක. එතකොට මේකෙදි ලේසි අපි මූල 3f බලය මෙතනින් නිව්වහම මේකේ සම්ප්‍රයුක්තය මේ බල දෙකේ සම්ප්‍රයුක්තය මේ මූල 3fට ලම්බකයි කියලා තියෙනවා. මූල 3fට ලම්බකයි කියලා. අපි මේක r කියලා ගමු. ඊළඟට අපි අනිත් බලය මොකද මේක මේ අතරමැදට එන්න ඕන හින්දා මේ බලය මේ පැත්තට අපිට දාලා යන්න ගත්තාම ලේසි එක බලයක් 2f වෙනවා. එතකොට මේ බලය 2f. අපිට මේ විදිහට මේක ඇඳලා දක්වන්න පුළුවන්. මූල 3f බලයට ලම්බකව තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. ඊළඟට 2f කියන බලයක් තියෙනවා. මේ 2f බලයයි මූල 3f බලයේ තියෙන සම්ප්‍රයුක්තය තමයි r කියලා කියන්නේ. අපි මෙතන කෝණය ගමු θ කියලා. අපි alpha කියලා ගමු පැටලෙන්නේ නැති alpha. හොඳයි. මේකෙදී අපිට මෙන්න මේ r වල අගය හොයන්න කියලා කියනවා සහ මෙන්න මේ කෝණයේ සම්පූර්ණ කෝණය. ඒ කියන්නේ මේ බල දෙක අතර කෝණය හොයන්න කියනවා. අපිට මේකටත් පාවිච්චි කරන්න පුළුවන් අපි දන්න සමීකරණේ r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන දෙකේ cos θ. හැබැයි එහෙම ආදේශ කරනකොට අපි මේ සම්පූර්ණ කෝණය දන්නේ නැහැ. එහෙමනම් ඒක ආදේශ කරලා හොයාගන්න අමාරුයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ බල දෙක කොහොමද සම්ප්‍රයුක්තයේ විදිහට එන විදිහට අපි අඳගන්නේ. එක්කෝ බල සමාන්තර ආශ්‍රය අඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් දෛශික සමාන්තර ආශ්‍රය අඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් දෛශික ත්‍රිකෝණය අඳ ගන්න ඕනේ. අපි දෛශික ත්‍රිකෝණය අඳිමු. මේ පැත්තට මූල 3f ඊට පස්සේ මෙයා මේ හින්දා මේ පැත්තට 2f වෙනවා. මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන අංශක 90 මෙයා 8 වෙනවා. මෙන්න මේ කෝණය අපිට ගන්න තියෙන්නේ. මම මේ කෝණය ගන්නවා θ කියලා. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ මූල 3ය, මේ තියෙන්නේ 2ය, මේක තියෙන්නේ. හරි. දැන් මේකදී අපිට පුළුවන් කෙලින්ම පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්න. මොකද්ද? කර්ණය කියන්නේ 2f වල වර්ගය කියන එක සමාන වෙනවා r වර්ගය එකතු කිරීම මූල 3f වල වර්ගය. මේක සුළු කරන්න පුළුවන් 4f වර්ගය සමානයි r වර්ගය එකතු කිරීම 3f වර්ගය. එතකොට මේක උත්තර කරපුවාම අපිට එනවා r වර්ගය කියන එක 4න් 3ක් කියනකම් f වර්ගය වෙනවා. ඒ කියන්නේ r සමානයි f වෙනවා. එහෙනම් සම්ප්‍රයුක්තයේ f ඇසුරෙන් ලියන්න කිව්වහම අපිට සම්ප්‍රයුක්තය ගැන ලියන්න පුළුවන් r සමානයි f කියලා. ඊළඟට අපිට මෙන්න මේ θ කෝණය හොයාගන්න පුළුවන්. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයට දින බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ r. බද්ධ පාදය කියන්නේ මූල 3 සමානයි r වෙනුවට අපිට x දාන්න පුළුවන්. x දෙදින් මූල 3යි සමානයි 1යට මූල 3. එහෙමනම් අපිට θ කියලා කියන්නේ tan inverse 1යට මූල 3. අපි දන්නවා 1යට මූල 3 වෙනවා නම් මේ θ කෝණය සමානයි අංශක 30යි කියලා. මේ θ කෝණය අංශක 30යි නම් මෙන්න මෙතන කෝණය අංශක 60ක් වෙනවා. ඒ කියන්නේ මෙතන අංශක 30 මෙතන අංශක 60ක්. එහෙමනම් alpha කියන්නේ අංශක 60යි. alpha අංශක 60යි කියලා කියන්නේ මේ දෙක අතර කෝණය කියලා කියන්නේ 90 එකතු කිරීම 60 සමානයි අංශක 150. ඒ කියන්නේ බල දෙක අතර කෝණය වෙන්නේ අංශක 150යි. හොඳයි අපි හිතමු අපිට ඊළඟට මෙන්න මේ වගේ ගණන් තියෙනවා. එකිනෙකට θ කෝණයකින් ආනතව එක් ලක්ෂයක සිට යොදා ඇති විශාලත්වයෙන් සමාන බල දෙකක සම්ප්‍රයුක්තය සොයන්න. එම බල දෙක අතර අන්තරය සොයන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එක සමාන බල දෙකක් θ කෝණයකින් තියෙන්නේ. අපි මෙතනදී මේ එක බලයකාගේ p කියලා ගත්තොත් p ඊළඟට මේ කෝණය θ කියලා ගත්තොත් අපිට මේ බල දෙකේ කිසිම ගැටලුවක් නැහැ. සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. r වර්ගය කියන සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ වලින්. එහෙමනම් මෙතන q වෙනුවටත් වෙනවා p වර්ගය. එතකොට මෙතන 2p වර්ගය ධන මෙතනත් වෙනවා 2p වර්ගය cos θ.
මොකද මේ q කියන්නේ p මේ q කියන්නේ p. එතකොට මේකෙන් එනවා අපිට 2යි p වර්ගය කියන එක උක්ත කරොත් 1 ධන cos θ. එහෙමනම් අපිට r වෙනුවට ලියන්න පුළුවන් 2යි p වර්ග 1 ධන cos θ කියන මේ සම්පූර්ණ එකේම වර්ගමූලය. අපිට මේකෙදී p වර්ගය එළියට ගන්න පුළුවන්. එතකොට p වාරයක් 2යි 1 ධන cos θ වල වර්ගමූලය. මේකෙන් අපිට පුළුවන් සම්ප්‍රයුක්තය හොයාගන්න. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ දෙක අතර තියෙන අන්තරය හොයන්නේ කියලා. මේ දෙක අතර අන්තරය හොයද්දී මෙන්න මේ විදිහට ත්‍රිකෝණය අරගත්තාම මෙයා p නම් අන්තරය අපි මෙයාගේ දිශාව මෙහෙම තිබ්බේ අපි මෙයාව ඍණ p කරනවා. එතකොට අපිට අන්තරය ගන්න පුළුවන්. මෙයා ඍණ p කරනවා. ඊළඟට මෙතනින් අදිනවා මේ සම්ප්‍රයුක්තය. කියන්නේ මෙයා ඍණ p කියන්නේ මේ දිශාවට දැන් වැඩ කරන්නේ කලින් තිබුණ විදිහට දැන් පල්ලෙහාට. ඒ කියන්නේ p ඍණ p. මෙයා පාද දෙකක් සමාන වන ත්‍රිකෝණයක්. එහෙමනම් මේ පාද දෙක සමාන නිසා මෙයාගෙන් මේ කෝණය සමච්ඡේදනය කරලා අඳින රේඛාවෙන් මේක ලම්බකව කැපෙනවා. ඒ වගේම මෙන්න මේ දුරවල් දෙක සමාන වෙනවා. මෙයාගේ මේ පාද දෙක සමාන නිසා මෙයාගේ මේ කෝණය සමච්ඡේදනය වෙන. ඒ කියන්නේ මේ θ කෝණය සමච්ඡේදනය වන රේඛාවෙන් මේ තුන්වෙනි පාදය දෙකට බෙදෙනවා සහ ලම්බකව කැපෙනවා. එහෙමනම් මෙයා θ බෙදීම 2 වෙනවා. මෙයා θ බෙදීම 2 වෙනවා. එතකොට අපිට මේ දෙක අතර අන්තරය කියලා මෙන්න මේ දුර. අපි මේක ගමු x y z. එහෙමනම් අපිට p දෛශිකය අඩු කිරීම p දෛශිකය කියන්නේ මේ දෛශික දෙකේ අන්තරය කියන එක එනවා මෙන්න මේ z y කියන දෛශිකය. එහෙමනම් අපිට පුළුවන් මේ z y කියන එකේ විශාලත්වය හොයාගන්න. මෙතන තියෙන ඍණ p මෙතන තියෙන ධන p. එතකොට p sin θ බෙදීම 2යි. මෙතනින් එනවා p sin θ බෙදීම 2යි. එතකොට p sin θ බෙදීම 2යි. එකතු කිරීම මේ දුර කියන්නේ මෙතන දෛශිකයේ ඍණ වුණාට මෙයාගේ අගය p මයි. එහෙමනම් මෙයා ඉන්නේ p sin θ බෙදීම 2යි. එහෙනම් මෙයා යනවා 2p sin θ බෙදීම 2යි කියලා. ඒ කියන්නේ අන්තරය අපිට එනවා මේ දෛශික දෙක අතර අන්තරය 2p sin θ බෙදීම 2යි කියලා. හොඳයි එහෙමනම් අපි අද දෛශික සම්බන්ධයෙන් තියෙන පාඩම මෙතනින් අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් සරල රේඛීය චලිතය පිළිබඳ පාඩම කියලා දෙන්න. ආයිබෝවන්.